වන් සරණින් දලදා සමිඳු බෙලෙන් ඔබ සැමට සියලු යහපත උදා වේවා. කාම යාත්‍රාවට කොටු වී සිටීමෙන් කිසිදා සැබෑ සැනසීමක් නොලැබෙන බව සද්ධර්මාශ්‍රයෙන් පැහැදිලි වෙයි. එබැවින් එයින් ඉවත්ව සියලු තෘෂ්ණා දියවැල් තරණය කොට චිත්ත සමාධි වෙරළට සේන්දු වීමේ දුෂ්කර ව්‍යායාමයට ධෛර්යයක් සහ ශක්තියක් වනු පිණිස මෙම සද්ධර්ම මණ්ඩපයේ සූදානම් කෙරෙන්නේ බෞද්ධ මාධ්‍ය සත්කාරයේහි මහනුවර මධ්‍යස්ථානයේ සංවිධායකත්වයෙන් මහනුවර ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරස්ථානයේහි ධර්ම මන්දිරය තුලයි. අද අපගේ දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද පන්නල ධම්මිස්සර ස්වාමීන්ද්‍රයන් වහන්සේයි. අපි নমස්කාර පූර්වකව සාදුකාර පවත්වා උන්වහන්සේ පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වයන් ලබා දෙන්නේ මාරුද්දන පදිංචි යූජී ඉන්ද්‍රාවතී මහත්මිය ස්වාමි පුරුෂයා සහ පවුලේ සැම, පී.ආර්. මාරුද්දන සහ ඉනෝකා ලක්මාලී නිලංගනී, අංක 118 මාරුද්දන ගල්ලැල්ලගම පදිංචි යසවතී වෙලගෙදර මහත්මිය ස්වාමි පුරුෂයා ඇතුළු පවුලේ සැම, මාරුද්දන පදිංචි කේ.ජී. ජේන් නෝනා මහත්මිය, කේ.ජී. ප්‍රේමරත්න මහතා සහ චාන්දනී මුණසිංහ දියණිය, මාරුද්දන පදිංචි කුසුමාවතී බටගල්ල මෑණියන් හා වලතැන්න පදිංචි කේ.ජී. නන්දාවතී මෑණියන් සමග ව්‍යාපාරික කේ.ජී. සාලිය මහත්මයා. ඒ අනුව එම පින්වත් පිරිස් සමග එක්ව අපි දැන් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමින් පංචශීලීය සමාදන් වීමට নমස්කාර පාඨ සජ්ජායනා කරමු. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තත්ත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තත්ත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තත්ත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි. තත්ත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි. තත්ත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි. තත්ත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං
සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණීන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං ආමබන්ති. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. සද්ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක සත්පුරුෂ පින්තුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සෝදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත්
එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊ타මත් ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ අති උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණය සඳහා සැදී පැහැදී සෝදානම් වෙන්නේ. පින්තුනි, මේ ලෝකයේ ඇති සියලුම දානයන් අභිභවනය කරමින් දිනන මහත්ඵල මහානිසංසදායක එකම දානමය පින්කම තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කම බව අපේ පින්තුන් දැන් හොඳටම දන්නවා. තමන් විතරක් සද්ධර්ම ශ්‍රවණය නොකර ලංකාවාසී ලෝකවාසී පිරිසකට තථාගත ශ්‍රී සද්ධර්මයේ දානය කරන ඔබ සියලුම දෙනා මහා ධර්ම දානපතියන් තමනුත් සද්ධර්ම ශ්‍රවණය කරනවා. අපිට ඕන විදිහට බණ අහන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදිහටම සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. මහත් වූ බලාපොරොත්තුවක් හදවතේ තියාගෙන මොකද්ද මේ මහත් වූ බලාපොරොත්තුව? මා මේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදිම මාහට අති උතුම් වූ මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම සද්ධර්ම ශ්‍රවණය කළ යුතු බව පියාණන් වහන්සේ පැහැදිලි කළා. එමනම් අපි මේ විදිහටම අද සද්ධර්ම ශ්‍රවණය කරන්න උත්සාහ කරමු. මේ උතුම් වූ කුසලය ඔබට මට ඊ타මත්ම භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීම දෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරගනිමු. පින්තුනි, අද මේ උතුම් වූ ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගන්න කල්පනා කළේ පේතවත්තු පාළියේ සඳහන් වෙන සෙට්ටිකෝට සහස්ස පේතවත්තු ආශ්‍රයෙන් ධර්ම කාරණාවන් කිහිපයක් අපේ පින්තුන්ට කියලා දෙන්නේ. මේ දිනවල අපි වැඩිමනත්ම ධර්ම කරුණු සාකච්ඡා කළේ පේතවත්තු ආශ්‍රයෙන්. වෙනදා වගේම මතක් කළොත් සසර කොහොමනම් භයානකයිද? මේ සසර කොයිතරම්නම් රෞද්‍රයිද? මේ සසර අපට කොහොමද සලකන්නේ? අපි කරන කියන දේවල් අපට කොහොමනම් විපාක දෙයිද? නිර්යන් වලට වැටිලා දුක් විඳින අය එතින්ට ගියපුවාම කරන පාපොච්චාරණය ආන්ගේ වගේ කාරණා දැනගන්න එක සසර පිළිබඳව බිය උපදව ගන්න බොහෝ සෙයින් වටිනවා. භාග්‍යතුන් වහන්සේ අපිට පැහැදිලි කළා, මහණෙනි, මේ සසර පිළිබඳව කලකිරෙන්න, මේ සසර පිළිබඳව කලකිරෙන්න කියලායි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. යථාභූත නොවනින් මේ ලෝකයේ තියෙන පරම සත්‍ය අවබෝධ කරගන්න නම් දෘෂ්ටීන් පිරිසිදු කරගන්න වෙනවා. දෘෂ්ටීන් පිරිසිදු කරගන්න නම් මේ ලෝකයේ තියෙන මේ සියල්ලක් පිළිබඳව යම් අවබෝධයක් තියෙනක බොහොම වටිනවා. ඒ නිසාම
ප්‍රේත ලෝකයේ විස්තරත් අපි මේ කාලේ පුරාවටම සාකච්ඡා කළා වගේම අද අපි මේ ප්‍රේතවත්ව ආශ්‍රයෙන් ධර්ම කරුණු ටිකක් ඉගෙන ගමු. අපේ මුගලන් මහරහතන් වහන්සේ කිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්න කාලේ එක ප්‍රේතෙක් දකින්නවා. කෙනෙක් මරන්න පන්නගෙන ඉන්න මොෙක් වගේ පුදුම විදිහට හතිලමින් මරබයින් දුවන මොෙක් වගේ හිස් ලූලු අත විලාප තියතියා කෑ ගහ ගහ දුවන ප්‍රේතෙක් මුගලන් මහරහතන් වහන්සේ දකින්නවා. මුගලන් මහරහතන් වහන්සේ දකිනා මේ ප්‍රේතයාගේ දුක් විඳින හැටි. මුගලන් මහරහතන් වහන්සේ මේ ප්‍රේතයාගෙන් අහනවා, ඇයි ඔබ මේ කෑ ගහ ගහ විලාපතිතියා උමතු වෙච්ච කෙනෙක් වගේ තැන් තැන් වල දුවන්නේ? ඒ කාන්තයෙන්ම මහා පාප කර්මයක් කරගත්ත කෙනෙක් වෙන්න ඕනි. ඇයි මේ විලාපතියමින් දුවන්නේ? මොකද්ද කරගත්ත අකුසල කර්ම? ඇයි කියලා ඇහුවා. ඒ වෙලේ මතක් කරනවා, අනේ ස්වාමීනි, හැමදාම උදේටයි හැමදාම දවල්ටයි හැමදාම හැන්දෑවටයි යකඩ කුළු 60000 මගේ ඔළුවට කඩාගෙන වැටෙනවා ස්වාමීනි. උදේට යකඩ කුළු 60000කුත් දවල්ට යකඩ කුළු ගෙඩි 60000කුත් හැන්දෑවට යකඩ කුළු ගෙඩි 60000කුත් කඩාගෙන වැටෙනවා ස්වාමීනි. හැම පැත්තකින්ම මගේ ඉහි වැදිලා කෑලි වලට පොඩි වෙලා සිහිමන් මුලා වෙලා මාව මේ මහ පොළොව මත ඇදගෙන වැටෙනවා ස්වාමීනි. හාත්පසම වේදනාව පැතිරිලා යනවා. යකඩ කුළු ගෙඩි 60000ම වැටෙනකොට ඒ වේදනාව ඉවස ගන්න බෑ ස්වාමීනි. මහ පුදුම වේදනාවක්. ඒ වේදනාව අපිට තේරුම් ගන්න පුළුවන්ද? අපිට ඔළුවේ කෙක්කුමක් දරා ගන්න හරි අමාරුයි. අපිට ඔළුවේ කකිනකොට එක පැත්තක් විතරක් රිදෙනකොට අපිට නිකන් තේරෙනවා ලොකු ඇණයක් අරගෙන කෙනෙක් මිටියකින් ඒ පැත්තට ගහනවා වගේ වේදනාවක් දැනෙනවා. එහෙම නැතිනම් එක පැත්තක් ඇතුලේ මොනවා හරි පුපුරන්න හදනවා වගේ පුපුරු ගහනවා වගේ වේදනාවක් දැනෙනවා. මේ ඔළුවේ කෙක්කුමක් ගැන මේ කියන්නේ. හිසේ රුජාවක් හැදුනොත් අපි නිදා ගන්න හරියනවා. බේත් පිටක් අරගෙන බේත් උගුරක් බීලා පොඩ්ඩක් පැත්තකට ගිහලා හිස තියා ගන්නවා. මොකටද? සැනසීමක් ලබන්නේ. නමුත් පින්නතුනි, එහෙම හිස රුදාවක්ද මේ? නෑ. එක යකඩ කුළු ගෙඩියක්ද? කුළු ගෙඩි දෙකක්ද? කුළු ගෙඩි තුනක්ද? 1000ක්ද 3000ක් 4000ක්ද 10000ක් 20000ක් 30000ක්ද? නෑ, යකඩ කුළු ගෙඩි 60000ක් උදේට විතරක් කඩාගෙන ඔලුවට වැටෙනවා කිව්වහම ඒ වේදනාව කොයි තරම්නම් භයානකයිද කියන කාරණාවවත් අපිට තේරුම් ගන්න කොයි තරම් අපහසු වෙයිද? මහ වේදනාව විඳිනවා. ආන් ඒකෙන් බේරෙන්න හිසට හේවණක් හොයාගෙනයි දුවන්නේ. නමුත් ඉතින් හිසට හේවණක් හදාගන්න පුළුවන් කමක් නැහැ. කාරණා සඳහන් කරනවා, මහ පුදුම විදිහට දුක් විඳිනවා. ආන් ඒ වෙලේ තමයි මතක් කරන්නේ, ස්වාමීනි, මං කරගත්ත පාප කර්මය තමයි මේක කියලා.
අතීත කතාව මතක් කරනවා. අඬා අඬා විලාපතිය තියා වේදනාව ප්‍රකාශ කරනවා. බරණස් නුවරේ බ්‍රහ්මදත්ත රජුරු රජකම් කරන කාලේ ගල් විදින්න දක්ෂ, එහෙම නැත්නම් අතකුරු ගහන්න දක්ෂ එක්තරා කකුල කොර මිනිසෙක් නුවර දොරටුවේ නුග ගහලගේ ඉඳගෙන ගල් කැට විදිමින් ඇත්තස් රත මිනිස් තුන් කලස් ආදී රූප ගල් විදීමෙන් කොළවල සිටුවම් කරලා මස්සක් අඩ මස්සක් ආදී මේ පුංචි මුදලකට සෙල්ලම් කරන්න කැමති ළමයින්ට විකුණනවා. විකුණලා ඒකින් තමයි ජීවත් වෙන්නේ. පිනතුනේ එක දවසක් බරණස් රජුරු තමන්ගේ මාලිගාවෙන් පිටත් වෙලා නුවර චාරිකාවේ යනකොට මේ ගහ ළඟ ඉන්නේ හරි අපූර්ව දක්ෂව දැක්කා. දැකලා මේ ගහේ තියෙන විවිධ රූපයන් දැකලා ප්‍රශංසා කළා. ළඟට ගිහින් ඇහුවා කවුද මේක කළේ කියලා. ඒ වෙලේ හැමෝම ඇඟිල්ල දික් කරේ අර කකුල කොර අහිංසක වෙණි හැදියාට. රජුරෝ එතෙන්ට ගිහිල්ලා මේ මිනිහගෙන් අහනවා මට තියෙනවා උදව්වක් කරන්න බැයිද? අපේ රාජසභාවේ ඉන්නවා තොර තෝංචයක් නැතුව කතා කරන මිනිහෙ. ඒ මිනිහා කතා කරන එක නතර කළ දෙන්න බැරිද කියලා. ආන් මේ වෙලාවේ පුළුවන් මහරජතුමනි කියලා රජුරුත් එක්ක මාලිගාවට ගිහිල්ලා රජුරු මාලිගාවේ ඇමතිවරුත් එක්ක සාකච්ඡා කරන වෙලාවේ පුරෝහිතයත් මෙතෙන්ට ඇවිල්ලා තොරතෝංචියක් නැතුව කතා කරන්න පටන් ගත්තා. රජුරෝ ඉන්න තැනට පිටිපස්සෙන් ඇදලා තියෙන තිරරෙද්ද පිටිපස්සේ හැංගිලා මේ දක්ෂ මිනිහා ඉඳගෙන කටාරින මොහොතක් ගානේ පුරෝහිතයාට එළුවන්ගේ අසුචි බෝලි විදිනවා. මිනිස්සු ඉස්සරහ කටෙන් එළියට දාන්න තියෙන ලැජ්ජාව නිසා පුරෝහිත මොකද කරන්නේ? ඒව ගිලගිලා කතා කරනවා. ඉතින් මෙතන සඳහන් කරනවා කොයිතරම් ගිල්ලත් ආයෙ කතා කරනවා. කතා කරන මොහොතක් ගානේ රජුරුවන්ගේ සංඥාවෙන් ආංගර මිනිහා එළුවන්ගේ අසුචි විදිනවා. කාරණා ධර්මයේ පැහැදිලි කරනවා කට ගොන්නක් දක්වාම පිරුණාම පුරෝහිතට කතා කරගන්න බැරුව නතර වුණාම රජුරුව අවවාද කරනවා පුරෝහිතේ අදින් පස්සෙවත් තොරතෝංචෙක් නැතුවම කතා කරන්න එපා. ආන් ඒ නිසා දැන්වත් ගිහිල්ලා පුවක් කොළයි තවත් බෙහෙත් ද්‍රව්‍ය කුකුරු මාන් ගෙඩි ආදී මේ දේවල් තලල පොඩි කරලා ඉස්ම බීලා ඔය ඇඟේ තියෙන එළුවන්ගේ අසුචි ටික වමාරලා සුවපත් වෙන්න කියලා පුරෝහිතව යවා ගන්නවා. එදා ඉඳලා පුරෝහිතගේ කතාව සීමා සහිත වුණා. රජුරුව පුදුමාකාර සතුටකටපත් වුණා. තමන්ට උපකාර කරපු මේ මිනිහට උදව් කරන්නේ රජුරුව ගම්වර 13ක් තෑගි කළා. ඒ ගම්වර 13ෙම අයිතිකාරය වෙලා සපුවත් ජීවිතයක් ගත කළා විතරක් නෙවෙයි එදා හුඟ ඒ ගම්වරවල ඉන්න මිනිස්සුන්ට දුගී දුප්පත් අයට මහාන බමුණන්ට
දානමාන ආදී කුසල කර්මයන් කරමින් මෙලොව පරලොව සඳහා පින් කුසල් සම්පාදනය කර ගැනීමෙන් සුවසේ ජීවත් වුණා. මේක බලාගෙන ඉඳපු එක දුප්පත් මිනිහෙක් කල්පනා කළා මමත් ඒ වගේ වෙන්න ඕනි කියලා. දැන් මේ සිටුතුමානේ ළඟට ගිහින් කිව්වා සිටුතුමනි මටත් ඔබතුමන්ගේ ශිල්පය උගන්වන්න මම ඔබ වහන්සේට බැල මෙහෙවර කරන්නම්. ඒ වෙනුවට මට වෙන කිසි දෙයක් දෙන්න එපා. ඔබ වහන්සේගේ ශිල්පය විතරක් මට උගන්වන්න කියලා. අහිංසකකම නිසා, මනුස්සකම නිසා තව කෙනෙක් ඒ ශිල්පයෙන් ජීවත් වෙනවා නම් කොයිතරම් වටිනවද කියලා දන්න නිසා දුප්පත්කමේ ඉඳලා ගොඩනගුණු මේ මිනිහා ආංගර තරුණයට Taman දන්න ශිල්පය ඉගෙනුවා අතකුරු ගහන්නේ. එහෙම නැතිනම් ගල් කැටයක් උණපත් එක තියලා අතෙන් ඇදලා ගල් දුන්නක් ඒක විදලා ගස්වල රූප තනන්නේ. ඉතින් කාරණා පැහැදිලි කරනවා මේකේ ඉගෙනුවාම තමන් ශිල්පේ ඉගෙනගෙන අවසానයිද කියලා පරීක්ෂා කරන්න. ගම් ඉවුරට ගියා. ගම් ඉවුරට ගියපු වෙලාවේ කාටවත් කරදරයක් නැති. කිසිම කෙනෙකුට හිංසාවක් පීඩාවක් නැති. අහිංසක ගුණධර්ම සම්පූර්ණ කරන්නේ පසේ බුදු පියාණන් වහන්සේ නම වැඩ හිටියා. උන්වහන්සේගේ නම සුනෙත්ත පසේ බුදුරජාණන් වහන්සේ. එහෙමනම් මේ බුද්ධෝත්පාද කාලිකුත් නෙවෙයි අබුද්ධෝත්පාද කාලයක්. බුද්ධාන්තරයක් එහෙම නෙවෙයි. දැකලා හිතක් ඇති වුණා. උන්වහන්සේගේ හිසට ගලක් විදලා බලන්න ඕනේ මගේ ශිල්පේ සම්පූර්ණයිද කියලා. ඒ මහා පෞකාර සිතුවිල්ල හිතට ඇති වුණා. එහෙම සිතක් ඔබට මට ඇති වුණා නම් එහෙම පින්තුන මේ සිත මහ චපලයි. ඒකේ දේශනා කළේ පන්දනං චපලං චිත්තං මේ සිත ඊටාම චපලයි. ගැහෙන මේ සිත චපලයි. නැත්නම් ඒක ඒ මිනිහට තේරුණාද? ඒ මිනිහට ඒක තේරුණේ නෑ. ආන් ඊතර පිළිතුරක් තියෙනවා. ඇයි ඒක ඒ මිනිහට තේරුණේ නැත්තේ? ධර්ම ශ්‍රවණයක් නෑ. ධර්මයේ යෙදීමක් නෑ. ගුණයක් නෑ. සත්පුරුෂ ධර්මයේ මත පිහිටීමක් නෑ. සත්පුරුෂයන්ගේ ඇසුරක් නෑ. එහෙනම් තේරෙනව නේද ධර්මයේ නැති ලෝකෙ ඉපදුනහම මොකද වෙන්නේ කියලා? කොයිතරම් අපට පෞසිද්ධ වෙන්නේ ඊටකට වැඩිද? බුද්ධාන්තරයේ මේ ඉපදෙන එක කොයිතරම් සැපදායකයිද? කොහෙන් හරි ගැලවෙන්න ඉඩක් හැදෙන්න පුළුවන්. තමන්ගේ අතින් අරගත්ත ගල් දුන්නෙන් පසේ බුදු පියාණන් වහන්සේගේ හිතට පහර එල්ල කළා. රුධිර ධාරාවන් මහ පොළොවට කඩාගෙන වැටෙනකොට පසේ බුදු පියාණන් වහන්සේ ඒ කාරණාව මරමුණු කරගෙන පරිනිර්වාණය කළා. පිරිනුවම් පෑවා. මුළු නගරේ පුරාම රැව් පිරිරැව් දුන්නා. ආංගර මිනිහා පසේ බුදුරජාණන් වහන්සේට අර කිසිම හිංසාවක් කරන්නේ නැති උත්තමයන් වහන්සේට ගලකින් විදලා මරලා කියලා. ගෙවල් දොරවල් වල වැඩ කරමින් ඉඳපු මිනිස්සු, නිකන් ඉඳපු මිනිස්සු පුදුමාකාර කේන්තියකින් දඩමුගුරු අරගෙන ඇවිල්ලා මේ මිනිහා කොයිතරම් බැගෑපත් වුණත් පොළොවෙලින් ගහලා තල්ලා මරලා දැම්මා. කාරණා සඳහන් කරනවා
මේ මිහි පිටම දුක් විඳලා මැරිලා ගිහිල්ලා අවීචි මහ නරකේ ඉපදිලා වර්ෂ දසදහස් ගාණක් නිරේ උඩ අතටයි යට අතටයි හරස් අත දෙපැත්තටයි හතරාකාරයෙන් පුදුම විදිහට දුක් විඳ කියලා. දුක් විඳලා ඉතින් ඒ කර්ම විපාක අවසන් වුණාම ඉතින් නිදහස් වෙලා අවශේෂ කර්ම විපාක වශයෙන් මේ බුද්ධාන්තරේ රජගහ නුවරට නුදුරුව ගිජ්ජකූට පර්වතේ පාමුලේ ප්‍රේතෙක් වෙලා ඉපදුනා කියලා සඳහන් කරනවා. අප්‍රමාණ දුක් විඳිනවා. ආන් ඒ වෙලාවේ අපේ මුගලන් මහරහතන් වහන්සේ දැක්කේ. ඒ වෙලේ මුගලන් මහරහතන් වහන්සේ අහන්නේ. ඒ වෙලේ මුගලන් මහරහතන් වහන්සේට මතක් කළේ ස්වාමීනි යමලෝකයේ කියන പ്രേත ලෝකයේ මං ඉපදලා ඉන්නේ. මං ප්‍රේතෙක් ස්වාමීනි. මිනිහෙක්ව ඉන්න කාලේ කරගත්ත පාප කර්ම නිසා අනන්ත දුක් විඳලා තාමත් මේ പ്രേත ලෝකයේ ඉපදලා දුක් විඳිනවා ස්වාමීනි. මගේ හිසට යකඩකුළු 60000ක් හැම දිහාවකින්ම කඩාගෙන වැටෙනවා ස්වාමීනි. ඒ යකඩකුළු පහරේ මගේ හිසට කඩාගෙන වැටෙනකොට හිස පොඩි වෙනවා. කෑලි වලට කැඩෙනවා, බිඳෙනවා ස්වාමීනි. සිහි එලව ගන්නත් බැරුව මහ පොළොව මතට මාව කඩාගෙන වැටෙනවා. ඒක නතර වුණාමයි මම නැගිටින්නේ ස්වාමීනි. මේ විදිහට කරුණු මතක් කළා. පිළිතුරු ආණ්ඩාණ්ඩ විලාපතීතිය මේ තමන්ගේ දුක් ගැන විල්ල මේ කියන්නේ. සිහියට එළඹ ගන්නේ ඔබත් මේ ජීවිතේ විඳපු දුක් යතිවරයන් වහන්සේලා ළඟ කියලා ඇති. අනේ ස්වාමීනි මම මෙහෙම දුකක් විඳිනවා, මේ දුක කාටවත් නම් වෙන්න නම් එපා කියලා ඇති. භාග්‍යතුන් වහන්සේලාගේ වැඳ කියලා ඇති. අනේ ස්වාමීනි මේ දුකෙන් මාව ගලවන්න කියලා ඉල්ලීම් කරලා ඇති. ආන්ගේ ඉල්ලීම් 100,000 ගණනක් කෝටි ගාණක් වගේ මේ ජීවිතේදී පුදුම විදිහට තමන් දුක් විඳිනවා කියලා මුගලන් මහරහතන් වහන්සේ ළඟ ප්‍රකාශ කරනවා. පින්තුනි සසරේ කරගත්ත වැරදි කොයි තරම් ඔබට මට විපාක දෙන්නේ ඇද්ද? මෙච්චර කාලයක් මේ සසරේ අපි සැරිසරනකොට මෙච්චර කාලයක් අපට විපාක දීලා ඇති. තවත් විපාක දෙන්න තියෙනවා ඇති. සසරේ කරගත්ත අකුසල කර්ම තාම විපාක දෙන්න බැරුව ඇති. අපි පින් ප්‍රබල වෙලා තියෙන නිසා. පින් ඉවර වෙනහම අපි වෙනුවෙන් විපාක දෙන්න බලාගෙන ඇති. ඒ යට ගිහින් තියෙනවා උඩින් බලාගෙන ඇති. විපාක දෙන්න පටන් ගත්තාම පුදුම විදිහට දුක් විඳින්න වෙනවා. පුදුම විදිහට වේදනාව විඳින්න වෙනවා. තමන් විඳින විපාකයේ අනිත් අයට විලාප තියලා කෑ ගහ කිව්වත් සැනසීමක් තියනවාද? කොහෙන්ද සැනසීම? තමන් ළඟමයි සැනසීම තියෙන්නේ. සැනසීම නැති කරගන්නෙත් මම. සැනසීම ඇති කරගන්න පුළුවන් වෙන්නේ මට. විඳවන්නෙත් මම. විඳවීම නැති කරගන්න පුළුවනුත් මටමයි. පින්තුනි කල්පනා කරලා බලන්න. ඔබයි මමයි කොයි තරම් පින්වන්තයිද? සංසාරගත වෛරයන් පිරිමහ ගන්න බැරුව සත්වයා නිරේට වැටෙනවා. ඉරිසියාවන් පිරිමහ ගන්න බැරුව නිරයන් වලට වැටෙනවා. ලෝභය මසුරුකම පිරිමහ ගන්න බැරුව නිරයන් වලට වැටෙනවා. තණ්හාව නිසා නිරයන් වලට වැටෙනවා. අධික ආශාවන් නිසා නිරයට වැටෙනවා. අධික කෝපය නිසා නිරයට වැටෙනවා. අධික මෝහය නිසා නිරයට වැටෙනවා. මේ සියලු දෙනා අතරේ ඔබයි මමයි එතෙන්ට නොවැටි මනුෂ්‍ය ලෝකෙට වැටුණා. කවදාකවත් හිතුන්නේ නැද්ද ඇයි එහෙම වුනේ කියලා? පින් කරගෙන තියෙන නිසා, කුසල් වඩාගෙන තියෙන නිසා, සිල් රැකගෙන තියෙන නිසා,
ඒ ඔක්කොම කලේ මෙන්න මෙතෙන්ට එන්න නිසා. තමන්ගේ අරමුණට යන්නයි මෙතෙන්ට ආවේ. මොකක්ද අරමුණවත් කියලා අපිට මතකෙටවත් එනවද? ප්‍රේතයාගේ දුක මොගලන් මහරහතන් වහන්සේ අහගෙන ඉඳලා මොගලන් මහරහතන් වහන්සේ මතක් කරනවා. ප්‍රේතේ තමන් පෙර කරන ලද කර්මයට අනුරූපවම ඒක ප්‍රතිඵලය තමන්ට භුක්ති විඳින්න ලැබිලා. අඩුවක් නැතුව ඔබට දුක් විඳින්න ලැබිලා. දෙවි කෙනෙකුටවත් මාරයෙකුටවත් බ්‍රහ්මයටවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේටවත් ඔය කර්මය නම් වළක්වන්න බෑ. කර්ම විපාකය කරගත්තේ ඔබ නිසා විඳින්නම ඔබට සිද්ධ වෙනවා. එහෙම කියලා සැනසීම් මාත්‍රයකින් නමුත් මුගලන් මහරහතන් වහන්සේ එදා පිණ්ඩපාතේ ගිහිල්ලා විවේකයෙන් ඉඳලා හැන්දෑවේ බුදු පියාණන් වහන්සේ හම්බ වෙන්න ගියා. ළඟට ගිහිල්ලා වන්දනා කරලා එකත් පසුව ඉඳගෙන දෑත දෝත නලල් තලයේ තියාගෙන භාග්‍යතුන් වහන්සේට මේ සිදුවීම මතක් කළා. උගත් අනුවණෙක්. අදත් නැද්ද ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්නවා. පින් කරගන්න පුළුවන් ශිල්ප ශාස්ත්‍රය ඉගෙනගෙන පව් කරගන්න එක ලේසි නිසා බොහෝ වෙලාවට තමන් ඉගෙනගෙන තියෙන ශිල්ප ශාස්ත්‍ර වලින් පවා පව් පුරව ගන්නවා. වෛද්‍යවරයෙකුටත් එහෙම බැරිද? කඩේක ඉන්න මුදලාලි කෙනෙකුටත් එහෙම බැරිද? ආර්ථික විශේෂඥයෙකුටත් එහෙම බැරිද? ඕනෑම කෙනෙකුට ඒක පුළුවන්. උගත් ශිල්ප ශාස්ත්‍ර නිසා ඉහළටම ගිහිල්ලා පව් පුරව ගන්න පුළුවන්. උගත් අනුවණියෝ. නමුත් හරියටම ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගත්ත ප්‍රඥාවන්තයා නුවණින් විනිවිද දකිමින් මේ කාරණා ගලප ගන්න දන්නවා. ඔහු දන්නවා මේ තරම් ප්‍රඥාවක් මට ලැබෙන සසර පින් කරගෙන තියෙන නිසා. ඒ නිසයි මට මේව ඉගෙන ගන්න ලැබෙන්නේ. මේ ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගෙන මෙහෙම ප්‍රඥාව දියුණු පවණු කරගෙන තවත් මට යහපතක්ම සිද්ධ වෙන්නේ සසර මං කරගත්ත දේවල් නිසා. ඔහු එහෙම ගලප ගන්නවා කාරණා. කොයිතරම් අඥානෙයිද මුනිවරයන් වහන්සේ නමකට හිංසා කරන්නේ. අහිංසක උතුමෙකුට කරදර කරන්න යන්නේ. අඥානකවමයි. නමුත් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා තියෙන කාටවත් හිංසා කරන්න එපා. කාටවත් කරදර කරන්න එපා. Tamanට වේදනාවක් දැනෙනවා නම් එයි අනිත් අයව පිරිද්දන්නේ. මටත් ඒ රිදීම දැනෙනවා නම් ඒක අනිත් එක්කෙනාටත් එහෙම්බම රිදීමමයි. අත්තානං උපමං කତ୍වා Tamanට තමන් උපමා කරගෙන නහනෙයන ගාතේ අනිත් අයව ඝාතනය කරන්න එපා. අනිත් අයව රිද්දන්න එපා. ඉගෙන ගන්න ලොකු පාඩමක් පින්නතුනි. බුද්ධාන්තරයක ඉපදුනහම කොහෙන් හරි බේරෙන්න පුළුවන්කමක් අපිට තියෙන්න පුළුවන්. නමුත් අබුද්ධෝත්පාද කාලයක මේ ලෝකේ කොහොම තියෙනව ඇද්ද කියලා හිතාගන්න පුළුවන් නේද? මේ වගේ කාරණා ශ්‍රවණය වෙනකොට අබුද්ධෝත්පාද කාලවල ලෝකේ වැඩිපුරම ඇත්තේ නපුරු දේවල්මයි. ඒ බඳු කාලයක ලෝකෙක ඉපදුනාට ඇති වැඩකුත් නැහැ. මොකද ඉපදුනොත් වැඩිපුරම පව් සිද්ධ වෙන එකයි වෙන්නේ. පව් අපිව දුගතියට එක්කගෙන යනවා. අපාය කියන්නේ අප අය සැප පහව ගියපු තැන.
ඒ තැන්වල උපදිලා අපට දුක් විඳින්න සිද්ධ වෙනවා. අපිම කරගත්ත දේවල්. එදා සම්මා සම්බුදු පියාණන් වහන්සේ පසේ බුදු පියාණන් වහන්සේලාගේ ගුණානුභාවයන් පිළිබඳව දක්වලා ධම්සභාවේ රැස්ුණාට ධර්මයක් දේශනා කළා. විශේෂයෙන්ම පැහැදිලි කළා කර්මයන් කවදාක්වත් තමන් කරපු කියපු දේවල් වඳ වෙන්නේ නැති බවත් බුදු පියාණන් වහන්සේ කරුණු පැහැදිලි කළා. කර්ම විපාක අපි පසුපස්සේ එනවාමයි. ඒකනේ පැහැදිලි කළේ. කම්ම බන්දු කම්ම පටිසරණෝ කර්මයේ මගේ එකම ඥාතිය බවට පත් වෙලා. කර්මය මට එකම පිළිසරණ බවට පත් වෙලා. යම් කම්මං කරිස්සාමි යම් ක්‍රියාවක් කරනවාද කල්යාණං වා පාපකං වා හොඳ දෙයක්ද නරක දෙයක්ද තස්ස දායාදෝ භවිෂ්‍යාමේති එයම දායාද වශයෙන් ලබනවා. අපි කරන්නේ හොඳද නරකද ඒකම දායාද වශයෙන් ලබනවා. කම්ම පටිසරණෝ කර්මය අපට එකම පිළිසරණයි. කම්ම බන්දු කර්මය අපට නෑදෑයෙක් බවට පත් වෙලා පිටිපස්සෙන් එනවා. ඒක කොයි තරම් ගැඹුරු කාරණාවක්ද? කරපු කියපු දේවල් වලට කරන කියන දේවල් වලට කරමින් පවතිනා වූ කියමින් පවතිනා වූ දේවල් වලට කරන්න බලාපොරොත්තු වෙන්නා වූ දේවල් වලට කරමින් තියෙනා වූ දේවල් වලට විපාක ඒකාන්තයෙන් තියෙනවාමයි. අලියට හැංගුණු ගිනි පුපුරු වගේ විපාක දෙන්න පටන් ගත්තාම නිරායෝනින් වලට බැහැ බැහැ දුක් විඳින සිද්ධ වෙනවා. ආන් එදාට විලාපතීති කෑ ගහ ගහ තමන්ගේ දුක ප්‍රකාශ කරන්න වෙනවා. මේ වාගේ බුද්ධහන්තරයක ඉපදිලා තමන්ගේ වටිනාකම උරගාලා බලන්නවත් බැරි නම් මේ දේශනාවේ සඳහන් කරන ප්‍රේතයටත් වඩා අපට දුක් විඳින්න සිද්ධ වෙනවා පිණිතුනි. තමන්ගේ ප්‍රඥාව උරගාලා බලන්න. ගෙවෙන ක්ෂණයක් ගන්න තියෙන වටිනාකම අවබෝධ කරගන්න. මේකට ආවේ පාරමී පුරා ගන්න. සසරේ හැටි මෙහෙමනම් මේකේ ඉඳෝනවට වඩා මේකෙන් ඈතර යන එකමයි වටින්නේ කියන කාරණාව අවබෝධ කරගන්න. මගේ බුදු පියාණන් වහන්සේ මේ කාරණා අපිට පැහැදිලි කළේ අපේම විමුක්තිය උදෙසා මිසක් උන්වහන්සේගේ පහසුව පිණිස නෙවෙයි. මං වෙනුවෙන් උන්වහන්සේ දුක් විඳා. ඔබ සියලු දෙනා වෙනුවෙන් ඒ පරම උත්තමයන් වහන්සේ උන්වහන්සේගේ තියෙන සියලු සැප සම්පත් තැහැරියා කවුරු වෙනුවෙන්ද? ඔබ මං වෙනුවෙන් අපිට මේ කරුණු කියලා දෙන්නේ. ආන්ගේ පරම සත්පුරුෂයන් වහන්සේට කීකරු වෙලා මේ සසරින් නිරේට නොවැටි ගොඩ යන අවස්ථාව තාමත් එහෙම්මම තියෙනකොට භාග්‍යවතුන් වහන්සේට කීකරු වෙලා මේ සසරින් ගොඩ යන්න ඔබ හැම දිනාටම මේ උතුම් වූ දේශනාව මහත් වූ උපකාරයක් බවටම පත් වේවා කියලා ආශිර්වාදයෙන් සිද්ධ කරනවා. මේ උතුම් වූ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කීපයක්ම සඳහන් කරනවා. මාරුද්දන පදිංචි යෝජී ඉන්ද්‍රාවතී පින්වත් මහත්මිය ස්වාමි පුරුෂයාණන් සහ පවුලේ සෑම සිළු දෙනාමත් දායකත්වයේ ලබා දෙනු ලබන්නේ වසරකට පෙර පරලෝසපත් වන්නට යෙදුන යෝජී අනුලාවතී සොහොයුරියටත් දායක දෙපළගේම පරලෝසපත් දෙමව්පියන් ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් රෝගාතුරව වෙසෙන එම්.කේ. කුලරත්න මහත්මයාණන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම ඉදිරි සියලු කටයුතුද මොණබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම සියලුම කටයුතු සාර්ථක වේවා. ඔවුන්ගේ බලාපොරොත්තු මුදුන්පත් වේවා.
නිදුක් නිරෝගී සුවපත් භාවයේ මුදාපත් වේවා කියලා ආශිර්වාදයෙන් ප්‍රාර්ථනා සිදු කරනවා. ඒ වගේම පී.ආර්. මාරුද්දන මහත්මයාණන් සහ ඉනෝකා ලක්මාලි නිලංගනී මහත්මිය විසින්ද දායකත්වයන් ලබා දෙනු ලබනවා. අරමුණු වශයෙන් සඳහන් කරනවා පරලෝ සැපත් එම්.ජී. නවරත්න මේනකා දේනිය ඇතුළු පවුලේ මියගිය සියලුම දෙනාට පුණ්‍යානුමෝදනා සිදු කිරීම. සචින් හංසිකා ක්‍රිෂාන් හෂාන් දේශාන් රිෂාන් යන දරුවන්ටත් සියලු කටයුතු සාර්ථක කරගෙන සුගතිගාමී ජීවිතයකට පත් වෙන්න ධර්මාවබෝධයට පත් වෙන්න නිදුක් නිරෝගී චිර ජීවනයේ උදාපත් වේවා කියලා ආශිර්වාදයෙන් සිදු කරනවා. ඒ වගේම තවද දායකත්වයේ ලබා දුන් ලබනවා. අංක 118 මාරුද්දන ගල්ලෑල්ලගම පදිංචි යසවති වෙලගෙදර මහත්මිය ස්වාමි පුරුෂයා ඇතුළු පවුලේ සියලුම දෙනා විසින් අරමුණු වශයෙන් සඳහන් කරනවා. පරලෝසපත් සහෝදරයාට දෙමෝපියන් ඇතුළු මියගිය සියලුම දෙනාට පුණ්‍යානුමෝදනා සිදු කිරීමත් රෝගාතුරව සිටින සහෝදරියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කිරීමත් දොඩම්තැන්න විහාරයේ ස්වාමීන් වහන්සේලාට සිත ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් පවුලේ හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවය උදාපත් වේවා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා. ඒ වගේම මාරුද්දන පදිංචි කේ.ජී. ජේනෝනා මහත්මිය, කේ.ජී. ප්‍රේමරත්න මහත්මයාණන් සහ චාන්දිනී මුණසිංහ දියණිය විසින්ද දායකත්වයේ ලබා දෙනු ලබන උතුම් වරමුණු සඳහන් කරනවා. පරලෝසපත් දෙමෝපියන් ඇතුළු දෙපාර්ශ්වයේම මියගිය ඥාතීන්ට පින් අනුමෝදනා කිරීම. උපාලි රාජපක්ෂ, ප්‍රසන්න රාජපක්ෂ, සඳුන් චම්පික රාජපක්ෂ යන දරුමුණුබුරන්ටත් එකම මලනුවන්ටත් හිඟුල්වල පවුලේ සෑම ශිළු දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ උදාපත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරනවා. තවද දායකත්වයන් සඳහන් කරනවා. මාරුද්දන පදිංචි කුසුමාවති බටගල්ල මෑණියන් සහ වලතෙන්න පදිංචි කේ.ජී. නන්දාවති මෑණියන් සහ ව්‍යාපාරික කේ.ජී. ශාලිය මහත්මයා විසින්ද දායකත්වයන් ලබා දුන් ලබන අරමුණු සඳහන් කරනවා. පරලෝසපත් සියලුම ඥාතීන්ට අපරස් කළ කුසල අනුමෝදන් වේවා. දෝදරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු සියලුම දෙනාට රත්නත්‍රි ආශිර්වාදයෙන් නිරුක් නිරෝගී සුවපත් භාවයේ උදාපත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරනවා. සම්මාදිට්ඨිගත බ්‍රහ්මරාජීන් දිව්‍යරාජීන් වහන්සේලාටද මේ පින් දහම් අනුමෝදන් වේවා. අවසරයි බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම මහා ස්වාමින් වහන්සේටත් බොරලන්දේ වජිරඥාන මහා ස්වාමින් වහන්සේ ඇතුළු බෞද්ධ කාර්ය මණ්ඩලයේ හැමතත් මෙපින් පිට අනුමෝදන් වේවා කියලා පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරනවා. ඒ වගේම මේ උතුම් වූ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන එකතු පාදා වන දායකත්වයෙන් ලබා දෙන හැම දිනාටමත් නිරුක් නිරෝගී සුවපත් භාවයේ මුදාපත් වේවා. ඒ සියලුම දිනාට තව තවත් මෙවැනි කුසලයන් සිදු කරන්නේ වීර්ය ශ්‍රද්ධාව සතිය සමාධිය ප්‍රඥාව පහළ වේවා කියලා ආශිර්වාදයෙන් සිද්ධ කරනවා. සියලුම දිනා පුණ්‍යානුමෝදනා කළ හැම දිනාටම පින් අනුමෝදනා වේවා. ආශිර්වාද කළ සියලුම දිනාට රත්නත්‍රය ආශිර්වාදය උදාපත් වේවා. ඊ타මත් මික්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයෙන් සනසීම දෙසාම මේ උතුම් වූ කුසලයේ පාරමී ධර්මයන් බවට මෙපත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරනවා. ආකාශට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක ශාසනන්ති දේවෝ අස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ